නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි ඔබට මේ ධර්ම දේශනා තුළ කියල දෙන්නේ රතන සූට්‍ර දේශනාව. බුද්ධ අධිෂ්ඨානය එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය දුරු කරපු ඒ මහා අධිෂ්ඨාන දේශනාව. බුදුගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාව. ධර්මී ගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාව. සංගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාවී තියෙන බලය අපි කොහොමද ඒ දේශනාව අපේ ජීවිතයට ගලප ගන්නේ. ඒ දේශනාවේ සඳහන් කරුණු ගාථාවෙන් ගාථාව වචනින් වචනය තේරුම් අරගෙන නිරවුල්ව කොහොමද මේ රතන සූත්‍රයෙන් අද අපි ආශිර්වාද ලබාගන්න. අපි මීට කලින් දේශනාව කතා කරා දෙවියන්ගේ පිහිට ලැබෙන ආකාරය. මේ රතන සූට දේශනාවේ පළවෙනි දෙවනි ගාථා දෙකේ තියෙන දේව ආරාධනාව. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ආරාධනා කරලා ඉල්ලීමක් කරනවා. මේ අහසේ අන්තරීක්ෂ රැස්වෙලා ඉන්න සියලූම දෙව් බඹුන් මේ මනුස්්‍යයන් ගැන මෛත්‍රී සිත් ඇති කර ගනිත්වා. මේ දේශනාව හොඳට කන්යොමු කරගෙන අසත්වා. මේ මිනිස්සු දවල් රෑ දෙකේ ගුණධර්මපුරමින් පින්දහම් කරමින් දෙවියන්ටත් පින් දෙනවා. ඒ නිසා තස්මාහිනේ රක්කත අපමත් මේ අප්‍රමාදියෝ මේ මනුස්්‍යයන් ආරක්ෂා කරන්න. මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා තමයි මේ රතන සූට දේශනාව දේශනා කරන්නට යෙදුනේ. අපි ඉස්සරලා අපි බලමු විශාලා මහනුවර ඇති වුණේ කොහොමද කියලා. ඒක ලස්සන කතාව. බොහෝ කාලෙකට පෙර ලිච්චවී පරපුර ඇතිවේ චාකාරය. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර බරණැස බ්‍රහ්ම දක්ත නමින් රජ කෙනෙක් ඒ කාලෙත් බරණැස බ්‍රහ්ම දක්ත කියල රජ කෙනෙක් රාජ්‍ය කරලා තියෙනවා. අන්නේ බරණැස බ්‍රහ්ම දක්ත කියන රජ්ජුරුවන්ට අගබිස්සවට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ අගබිසවට දරුවෙක් ලැබෙන්නේ ඉඳලා නියමිත දිනවලට කලින් දරුවෙක් හැටියට බිහිවුණේ මස් වැදැල්ලක්. දරුවෙක් නෙමෙයි. මස් වැදැල්ලක් බිහි වුණා. හැබැයි දින කීපයකට කලින් දරුවෙක්ගේ හැඩේ තිබුණට පැහැදිලිව දරුවෙක් හැටියටනේ මස් වැදැල්ලා. ඒ කාලේ අද වගේ මේ තාක්ෂණය උපකරන මේ දරුවෝ තියාගෙන වෙන ඒ වගේ තාක්ෂණික උපකරණත් නෑ. ඒ වෙලා රජ්ජුරුව කල්පනා කර මේක රටවැසිව දැනගත්තු රජ්ජුරුවන්ටත් විශාල ලැජ්ජාවක් නින්දාවක්. මේක රාජ වන්සේටම ලැජ්ජාව. ඒ නිසා භාජනයක තියලා එහෙම්මම තවත් භාජනයකින් වහල ගංගානක් ගගේ පාකල්ල යවන්න කියවා. ඔබ අදත් දකිනව ඇතිව ඉන්දයා මිනිස්සු මැරුණට පස්සේ ඒ අය එදා ඉදම් මේ අවුරුදු දහස් ගණන් ඉතිහාස ඉඳං එන දෙයක් තමයි මැරිච්ච කෙනගේ අලු ටික පා කරන්නේ ඔය ගංගානන් ගගේ. තමාර මිනී පුච්චන්නේ ගඟයිනේ. බාගට පුච්චල මිනිිය තල්ලු කරන්නෙත් ගඟට. මිනිස්සු වැද වැදා දෙවියන් කියලා හිතාගෙන ගඟට වැඳ වැදා ගඟෙන්ම නාන අර මිනිත් පා කරලා යවනවා. ඒ කාලෙත් ඔය ගඟට තමයි ගඟේ තමයි අලු පා කරනේවා මිනී පා කරනේවා මැරිච්ච කෙනෙක්ගේ. ඔබ දැකල ඇති පහුගේ දවස්වල මේ වසංගතයත් එක්ක මල මිනී පවා ගගේ පා කරල යවනවා. ඔය වගේ එදත් අර මස්වැදැල්ල හැබැයි ඒක සටහනක් තිබ්බ සේවකේ. බරණැස රජ්ජුරුවන්ගේ අගබිසවගේ ප්‍රජාවයි කියල සටහනක් තියල තමයි භාජනයකින් වහල පා කරල ඇඩි. තැන් ගඟදිගේ ඔය භාජනයත් එක්ක ගගේ පාවෙලා දවස් ගානක් කොහොම යනවා. ඔහොම යනකොට මහා කැලෑ භූමියක භාවනා කරන තාපසේ ඉශිවරේ කොදට හිත දියුණු කරපු චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත සතර මහා ධාතු වඩපු ඉරදිමත් තාපසෙක් උදේ පාන්දර මේ ගඟට එනවා මූුණ කට දෝවනය කරන්න.
ඔය ගඟට ඇවිල්ලා මූණ කට දෝණය කරගන්න උදේ වතුරට බැහැලා මූණ හෝදනකොට මේ භාජනයේ පාවෙලා ආපු කකුලේ දැවටුණා. අරගෙන බැලුවා මොකක්ද මේ? අන්න සටහනක් තියෙනවා බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අගබිසෝගේ ප්‍රජාවයි. 이르දිමත් තාපසෙක් නුවණින් බැලුවා මොකක්ද මේ? කාරණේ වැටහුණා. මේ භාජනයේ තියෙන්නේ මස් වැදැල්ලක් වුණාට මේ භාජනයේ උණුසුම් විදිහට තව දින කීපයක් තියලා තිබ්බොත් මේ මස් වැදැල්ලෙන් දරුවෝ දෙන්නෙක් නිර්මාණය වෙනවා කියලා තමන් 이르දියෙන් දැක්කා. 이르දිමත් තාපසෙක්. මේ තාපසයා මේ බොහොම පරිස්සමෙන් මේ භාජනය එහෙම තාපසාරාමයට අරගෙන ගිහිල්ලා උණුසුම ඇති වෙන විදිහට මේ භාජනයේ තාපසාරාමේ තියාගත්. මේ පුදුම සිදුවීමක් ඉතින්. දින කීපයක් ගිහිල්ලා නියමිත දවසේ භාජනය විවෘත කරා. භාජනය විවර කරනකොට අර මස් වැදැල්ල දෙකට බෙදිලා ගැහැණු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි දෙන්නේ දරුවෝ දෙන්නෙක් මස් වැදැල්ලෙන් නිර්මාණය වෙලා. හැබැයි මේ දරුවෝ දෙන්නගේ හම ඉතාමත් සියුම් හමක් තියෙන. මස් වැදැල්ලකින් නිර්මාණය වෙච්ච දරුවෝ දෙන්නෙක් නිසා ඉතාමත් සියුම් හමක් තියෙන. ගැහැණු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි. සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත මේ බමුණ අධිෂ්ඨාන කරලා ලේ ධාතුව කිරි කරලත් මහපොට ඇඟිල්ලෙන් දරුවන්ට කිරිපෙව්ව කියලා ඒ ඉතිහාස පොතේ සඳහන් වෙනවා. දැන් මේක අපිට තර්ක විතර්ක කරලා ඕක කොහොමද අද මේ විද්‍යාවෙන් තර්ක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඉතිහාසයේ 이르දිමේ අද 이르දි තියෙන අයත් නැහැ, චිත්ත වශී ප්‍රාප්ත කරගත් අයත් නැහැ, අද ඒ හැකියාව තියෙන අයත් නැහැ. අද අපිට ඒ නිසා ඒව ගැන ගලපන්නත් බෑ. එතකොට මේ ඉතිහාස පොත්වල සඳහන් වෙන කාරණේ මම ඔබට කියන්න. දැන් මේ තාපසයා 이르දියෙන් සතර මහා ධාතු චිත්ත වශීප්තාප්ත කරගත්ත කෙනෙක් කියන්නේ තමන්ගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු 이르දි බලෙන් අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අදිෂ්ඨානෙන් ලේ ධාතුව කිරි කරලා මහ පොට ඇඟිල්ලෙන් කිරිපෙව්වා කිය. මේ දරුවෝ දෙන්නා දැන් හැබැයි තාපසයා ගමට යනවා පිණ්ඩපාත යනවා හොඳට හිත වඩන ගමේ මිනිස්සු බොහොම ගෞරව කරන 이르දිමත් තාපසෙක්. දවස් ගානකින් ගමට ආවෙත් නැහැ. ගමේ මිනිස්සු හොයාගෙන එනකොට මෙන්න තාපසාරාමේ පොඩි ළමයි දෙන්නේ කනනවා. පොඩි එවුන් දෙන්නේ පැටවු දෙන්නේ. ඔයලා බලනකොට පුංචි ගෑනු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි. ගම්වාසීන්ට විස්තරේ කිව්වා. ඔවුන් ඉල්ලුවා තාපසයන් වහන්සේට මේ දරුවෝ හදාගන්න කරදරයි. මේ තාපසාරාමේ පහසුකනුත් නැහැ. මේ ගමේ කිරි මව්වරු ඉන්නවා. ඒ අය කිරි දීලා මේ දරුවෝ දෙන්න හදාගන්නම් අපිට දෙන්න. තාපසයන් වහන්සේ දරුවෝ දෙන්න ගම්වාසීන්ට ලබලා දුන්නා. ඔවුන් පොරොන්දු කරගත්ත දරුවෝ දෙන්නව ආරක්ෂා කරන්න මේ රාජකීය උරුමයක් තියෙන පින්වත් දරුවෝ දෙන්නේ. ගම්වාසීන් බොහෝම ආදරෙන් දරුවෝ දෙන්න හදාගත්තා. ඔය දරුවෝ දෙන්න ටිකක් ලොකු මහත් වෙලා පුංචි වයසට ළමා වයසට එනකොටත් අනිත් දරුවෝ වගේ නෙමෙයි. හම විනිවිදගෙන ශරීරය ඇතුළ පේනවා කියන දැන් ඔබට ඔබ නිකන් හිතන්න ඔබේ අත දිහා බලනකොට ඔබට නිකන් උඩින් නහරවැල් නිකන් උඩට මතුවලා තියෙන්න පුළුවන්. නමුත් හම විනිවිදගෙන ඔබේ මේ නහරවැල් නහරවල් වල ලේ යන්නේවා ඔබට පේන්නේ නැහැනේ අස්ති. හිතන්න නිකන් ඉටි කොලයක් වගේ සියුම් වැස්මක් උඩින් තියෙනවා නම් විනිවිද පේනවා. අන්න ඒ වගේ අර දරුවෝ දෙන්නගේ හම ඊටාම සියුම් හම විනිවිදගෙන ඇතුළ පේනවා කියන. අද නම් හිතන්න මේක විකෘතියක් කියලා. එතකොට මේ දෙන්න ලොකු වුණා. ටිකක් තරුණ වයසට එනකොටත් මේ දරුවෝ දෙන්නගේ හැමේ අර ලක්ෂණේ ඒ තරම්ම නැතත් හැම විනිවිදගෙන පේනවා. එතකොට මේ දරුවෝ දෙන්නට අනිත් යාළුවෝ අතර ගමේ ඉන්න අය අතර නමක් වැටුණා නිච්චවි කියලා. චවි කියන්නේ හැමට. හැම විනිවිදගෙන ඇතුළ පේන නිසා තමයි නිච්චවි කියන්නේ. නිච්චවි. චවි කියන්නේ හැම. කාලයක් යනකොට ඕක තමයි ලිච්ඡවී බවට පත් වෙනවා. නිච්ඡවි කියන එක තමයි ලිච්ඡවීන් කියන නම කාලයක් යනකොට වෙනස් වෙලා. එතකොට මේ පරපුර ඇති වෙච්ච හැටි තියෙනවා. දැන් මේ අය තරුණ වෙනකොට ඒ අයට අර හැමේ විනිවිද පේන ලක්ෂණේ නිසාම වෙන විවාහයක් කරලා දෙන්නත් බෑ. ගම්වාසීන් එකතු වෙලා කතා වෙලා ඒ දෙන්න විවාහ කෙරෙව්වා. ඒ දෙන්නට 16 වතාවක් නියුන් දරුවෝ බිහි වුණා කියලා තියෙනවා. එතකොට
දරුවෝ එතනම නිකන් හිතන්න 16 වතාවක් නියුම් දරුවෝ ලැබෙනවා කියන්නේ ළමයි 32ක්. ඊළඟට ඒ අය අතර මේ පරපුරේ විවාහගේ විස ගැනීම සිද්ධ වුණා කියන ඔහොම පරපුර විශාල වෙලා ඉතින් පරම්පරාගත මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න අවුරුදු දහස් ගානකට කලින් සිදුවීම. එහෙනම් ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂත් මීට වඩා ටිකක් වැඩි. දැන් ඔබ හිතන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. අද වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 65යි 70 75 ඔය වගේ ආයුෂ. එහෙනම් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න අවුරුදු 7-800කට 1000කට වගේ හා ගත්තොත් ඊට වඩා ගොඩක් ආයුෂ තිබිලා තියෙනවා. ඔය පරපුර ඔහොම ලොකු වෙලා පරම්පරාවල් විශාල වෙවි යනකොට ගම්වාසීන් මොකද කරේ? ගමේ වෙනත් ප්‍රදේශයක් ඒ අයටම වෙන් කරලා දුන්නා. ඒ පරම්පරාවටම ප්‍රදේශයක් වෙන් කරලා දුන්නා. වෙනම සීමා මායින් ලකුණු කරලා ප්‍රාකාරයක් බැඳලා දුන්නා. මෙන්න ඔයාලගේ සීමාව. එතකොට මේ පරපුරේ ගමේ තමයි හැදුනේ. කාලයක් යනකොට පරම්පරා ගණන් යනකොට පරපුර වේගෙන් පැතිරිලා ව්‍යාප්ත වෙලා යනකොට සීමාව මදි වෙලා දෙවනි පාරටත් විශාල කරා. තවත් ප්‍රාකාරයකින් තවත් සීමාව විශාල කළ ඈතින් තවත් ප්‍රාකාරයක් බැඳ. තවත් අවුරුදු ගණනාවක් යනකොට මේ පරපුර වේගෙන් ව්‍යාප්ත වෙලා යනකොට සීමාව තවත් විශාල කරගන්න වුණා. දැන් ප්‍රාකාර 3ක් තියෙනවා. සීමාවල් 3කින් විශාල වෙච්ච ප්‍රාකාර 3කින් වටවෙච්ච නගරය. අන්නේ නිසා තමයි ওই නගරයට කියන්න පටන් ගත්තේ විශාලා මහනුවර. 3 වතාවක් ප්‍රාකාර වලින් විශාල වෙච්ච නගරය නිසා විශාලා මහනුවර කියලා හැදෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ රතන සූත්‍ර දේශනාව ගැන අපි කතා කරද්දී විශාලා මහනුවර නම හැදුනේ කොහොමද? ලිච්ඡවී පරපුර හැදුනේ කොහොමද කියන කාරණය දැන් ඔබ ඉගෙන ගත්තා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට ඒ වෙනකොට ලිච්ඡවීන් බොහොම ශාස්ත්‍රීය බොහොම දියුණු අර විශාලා මහනුවර බොහොම දියුණුයි. ඒ අයම වෙනම රාජ්‍ය පාලන ක්‍රමයක් ඒ ප්‍රදේශේ බොහොම ශාස්ත්‍රීය වෙනම පුංචි රාජ්‍යයක් ඊටාම දියුණු. ලිච්ඡවී රජවරු ඒ හරි සමගියෙන් එකතු වෙනවා. ඔබ දන්නවා අපේ බුදුහාමුදුරුවෝ සප්ත අපරිහානීය ධර්ම ඉඳන් ඒ අයට දේශනා කරන්නේ. එතකොට ඒ අය ළඟ තිබුණා මේ සමගියෙන් සාකච්ඡා කරනවා, සමගියෙන් එකතු වෙනවා, සමගියෙන් තීරණ ගන්නවා, සමගියෙන් විසිර යනවා. ඔය අතර ලිච්ඡවී රජවරු 7707ක් හිටියා කියනවා. එතකොට මේ වෙනම රජවරු කීවට ඒ හැමෝම සහයෝගයෙන් ඒ වෙනකොට හිටපු ලිච්ඡවී තරුණ වයසේ දැනුගත් හැමෝම රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධ වුණා. ඉතින් හැමෝම රජවරු කියලා හැඳින්වුවා. සමූහාණ්ඩු පාලනයක් ගෙනිච්චයි. සමූහාණ්ඩු පාලනයක් කියන්නේ හැමෝම සහයෝගයෙන් සමව පාලන කටයුතු කරන හැමෝටම සම බලතල තියෙන. සතියෙන් සතියට එක්කෙනෙක් සතියක් රජකම් කරනවා. ඊළඟ එක්කෙනා ඊළඟ සතිය අභිෂේක ලබනවා. ඊළඟ කෙනාට බෙදලා දෙනවා. එතකොට මේක මේ අර මරාගෙන දෙන්නේ නැහැ කෙනෙකුට රජකම කියලා එහෙම නැහැ. බලයට කෑදරකමක් බලයට පොරකෑමක් නැහැ. සහයෝගයෙන් සමූහාණ්ඩු පාලනයක් හැටියට මේ පාලනය ගෙනිච්චා. ඉතින් ඔහොම තමයි බොහෝ කාලයක් ඔවුන්ගේ පාලන කටයුතු ගියේ. ඔය අතර තමයි විශාලා මහනුවරට අපේ බුදුහාඳුරු පහළ වෙන්න කලින් තමයි දැන් මේ ප්‍රශ්න පටන් ගත්තේ. මේ නගරේ කාලයක් යනකොට විශාල දුර්භික්ෂයක් ඇති වුණා. දැන් බලන්න මේ වසංගතේ එනකොට එක පැත්තකින් ස්වභාවික විපතුත් එනවා. මොකක් හරි එක්ක ගම් වතුර විපත් වෙනවා. දැන් බලන්න ඔබ සමහර වෙලාවට වැහැලා ඔන්න ගම් වතුර දැන් අපේ රටේ මේ දවස්වල ගම් වතුර විපත් වෙනවා. ඒ ගම් වතුර විපත් ඇවිල්ලා යන්තම් ටික දවසක් යනකොට ඔන්න තව පැත්තකින් මොනවා හරි තව වසංගත රෝග, ඩෙන්ගු ඊළඟට ඔය නොයෙක් පාචනී වගේ රෝග අර වැසිකිලි වලවල් ලිං වලට මිශ්‍ර වෙලා විශාල සෞඛ්‍ය ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා ඊට පස්සේ කාලයක් යනකොට. එතකොට එක මොකක් හරි එක්ක ගම් වතුරක් සමහර කාලවල නියඟ එනවා දුර්භික්ෂයක් මොනවා හරි ස්වභාවික විපත් එක්ක තව ස්වභාවික ව්‍යසන ගොඩක් එකතු වෙලා එනවා. විශාලා මහනුවරට ආපු ව්‍යසනයේ තමයි වැස්ස නැති එක. වහින්නේ නියඟයක්. මේ නියගේ අවුරුද්ද 2-3 ඔහොම ගිහිල්ලා නියගේ බොහොම දරුණු මට්ටමේ විශාල නියගයක් ඇති වුණා. පිරිසිදු වතුර නෑ දැන් මිනිස්සුන්ට. වතුරත් අපිරිසිදුයි. මෙහෙම කාලයක් යනකොට වසංගතයක් පැතිරෙන්න පටන් ගත්තා. අපි හිතමු මේ වගේම දැන් මේ වසංගතයක් පැතිරෙන්නේ. ඔය වගේ වසංගතයක් පැතිරීගෙන ගියා. එක පැත්තකින් නියගේ
තව පැත්තකින් වසංගතය. මේ වසංගතය කොච්චර දරුණුද කියන්නේ වේගෙන් පැතිරෙනවා. දැන් ඔබ බලන්න මේ කොරෝනා වසංගතය පැතිරෙන හැටි. පේන්නේ නැහැ, හිතාගන්න බෑ. හුලගෙන් පැතිරෙනවා සමහරලාට. කෙනෙක් කිඹුහුමක් යනකොට කහිනකොට ඒ හුලගේ ගිහිල්ලා තව කෙනෙකු හුස්ම ගන්නකොට මේ හුස්මත් එක්ක පැතිරීගෙන යනවා, හිතාගන්න බෑ. විශාලා මහනුවර ඔය වගේ වේගෙන් වසංගතය පැතිරෙනකොට නගරේ මුලින් 10 15 20 50 100 දවසකට මිනිස්සු මැරෙන්න ගත්තා. කාලයක් යනකොට 300-400 මිනිස්සු මැරෙනවා. දැන් බලන්න ඔහොමනේ මේ වසංගතේ පටන් ගන්නකොට ඉස්සල්ලාම එක්කෙනෙක් මැරුණා. දවස් ගාණක් ගිහිල්ලා තව එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනකොට කොච්චර මිනිස්සු අනේ කෙනෙක් මැරිලා අන්න වසංගතෙන් මැරිලා. දැන් 50 100 දවසකට එන්න මැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ විශාලා මහනුවර නගරේ මිනිස්සු මෙහෙම මැරෙනකොට මලමිනි පුච්චන්න දැන් ඔබ අද ඉන්දියාවේ තත්ත්වය දැකලා ඇති. මිනිස්සු බයයි මේ වසංගතය. දැන් ඔබ බලන්නකෝ මේ වසංගතයෙන් මැරෙන කෙනෙක් ළඟට ලං වෙන්නත් බයයි. ඒ මිනිහ ඉක්මනට ඉටිකොල වලින් වගේ ඔතලා අර විස බීජ එළියට පැතිරෙන්නේ නැති විදිහට සම්පූර්ණ ආවරණය කරලා පෙට්ටියක දාලා සම්පූර්ණ සීල් කරලා පොඩි වෙලාවක් ඇතුළත ඉක්මනින්ම පුච්චලා දානවා. මේක පැතිරෙයි කියන බය වසංගතයත් එක්ක. අද ඉන්දියාවේ බලන්න මිනී ටික පුච්ච ගන්න විදියක් නැතුව පාරවල් අයින් වල තැන් වල සමහරු ගඟට දාලා ගංගානම් ගඟේ. එතකොට මේ වගේ එදා විශාලා මහනුවර තැන් වල මලමිනි කුණු වෙවි යනකොට පාරවල් වල මිනිස්සු වැටිලා එහෙම මැරිලා කුණු වෙනවා. කවුරුත් ලං වෙන්න බයයි වසංගතේ. ඔහොම වෙනකොට මුළු නගරෙම මලමිනි ගඳ පැතිරෙනකොට යොදුන් ගණන් ඈත හිටි අමනුෂ්‍යයෝ නගරයට ආවා කියලා. මල කුණු වල ආහාර ඔවුන්ගේ ආහාර තමයි ඒවා. අමනුෂ්‍යයන්ගේ මලමිනී වල ඕජාව, මලකුණු වල දුර්ගන්ධය ආග්‍රහණය කරන මේ මිනිස්සු කනවා වගේ මේ කනවා නෙමෙයි, ආග්‍රහණේ උරා බොනවා. දැන් විශාලා මහනුවරට ප්‍රශ්න 3ක්. එකක් වැස්ස නැහැ, දුර්භික්ෂේ, වසංගතේ පැතිරෙනවා, ඊළඟට අමනුෂ්‍ය විපත්. නගරයේ සම්පූර්ණයෙන් අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට අමනුෂ්‍ය ග්‍රහණයකට ලක් වුණා. ඔන්න ඔය වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙන ආකාරයත් හරිම ආශ්චර්යයි. අපි ඒක කතා කරමු ඊළඟ වැඩසටහනේ. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නගරයට මේ ලිච්ඡවීන්ගේ ආරාධනය මත වැඩම කරලා, අපි කවුරුත් දන්නවා උන්වහන්සේ ගංගානම් ගඟෙන් පැන් එකක් පෙරලා අරගෙන ඒ පිරිසිදු පැන් බුද්ධ අධිෂ්ඨානයෙන් පිරිත් කළ ආනන්ද හාමුදුරුවෝ නගරයට පිරිත් පැන් ඉස්සා. බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබනකොටම අර නියගේ දුරු වෙලා එකිනෙකට වෙනස් වැසි 7ක් නගරයට ඇදහැරුණා. ඊළඟට ඒ විතරක් නෙමෙයි, අර නගර හිටි අමනුෂ්‍යයෝ නගරය අතහැරලා සීසීකර දිව්වා කියලා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ නගර වාසීන්ට රතන සූත්‍ර දේශනාව දේශනා කරා. එහි පළවෙනි දෙවෙනි ගාථ දෙක අපි කතා කරා. ඒ ගාථ දෙකෙන් දෙවියන්ට කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා මිනිස්යන්ට පිහිට වෙන්න කියලා දෙවියන්ට ආරාධනා කරා. අපි බලමු මේ රතන සූත්‍ර දේශනාවේ ඊළඟ ගාථා. 3 වෙනි ගාථාව. යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. 3 වෙනි ගාථාවෙන් තියෙන බුද්ධ රත්නේ, බුදුහාඳුරන්ගේ තියෙන ආශ්චර්යමත් ලක්ෂණයක් ගැන කරන සත්‍යක්‍රියාව. 3 වෙනි ගාථාව. යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනිනි. යම් වස්තුවක් මේ ලෝකේ හෝ වෙනත් ලෝකයක හෝ තියෙනවා නම් වටිනාම කියන මැණිකක්, වටිනා වස්තුවක්. ඔබ හිතන්න මේ ලෝකෙ තියෙන අපි කියන අන්න අර මැණික වටිනවා, මහා වටිනා දෙයක්. මිනිස්සු වටිනා දේවල් සමහරු කියලා දියමන්තිය වටිනවා, මේ රත්තරම් මහා මැණිකක්, නිල් මැණිකක් හම්බුණා. එතකොට මේ ලෝකේ හරි වෙනත් ලෝකයක හරි වටිනාම කියලා වස්තුවක්, මැණිකක්, මාණික්කයක් ඇද්ද? යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනීතං. යම් වස්තුවක් මෙලව හෝ වෙනත් ලෝකයක වටිනාම වස්තුවක්,
වටිනා මාණික්කයක් වටිනා දෙයක් තියෙනවද නනෝ සමං අත්ති තථාගතේන බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන් උන්වහන්සේ හා සමාන වටිනාකමකින් යුක්ත බුදු කෙනෙකුට සම කරන්න පුළුවන් කිසිම වස්තුවක් ලෝකෙ නෑ කියන. මැණික්ව ටික එකතු කරත් ලෝකෙම තියෙන මැණික් එකතු කරත් වෙනත් ලෝකෙක තියෙන වටිනා දේවල් එකතු කරත් මේ රන් රිදී මුතු මැණික් මේ වස්තුව කොච්චර ගොඩ ගැහුවත් ඒ සියල්ලේ වටිනාකම බැලුවත් ඒ සියල්ලට වඩා බුද්ධ රත්නය බුදුරජාණන් වහන්සේගේ වටිනාකමට සම කරන්න පුළුවන් දෙයක් ලෝකෙ නෑ කියන. ඉදම්පි බුද්ධේ රතනම් පනීතම් මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ සත්‍යයානු මේ බුද්ධ රත්නය තියෙන ශේෂ්ඨත්වයයි. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානු භාවෙන් සුවපත්වේවා කියල සත්‍යයක් ක්‍රියා කර. මතකතියාගන්න රතන සූට දේශනාවේ පළවෙනි දෙවනි ගාථා දෙක මම කියල දුන්න. රතන සූට දේශනාවේ පළවෙනි දෙවනි ගාථා දෙකෙන් තියෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා මිනිස්සුන්ට පිහිට වෙන්න මේ දේශනාව හොඳට අහන්න. අහල මේ මනුස්ස වර්ගයා ගැන මෛත්‍රීසිත් ඇතිකරගෙන මිනිස්සුන් ආරක්ෂා කරන්න කියලා බුදුහාන්දුරුව දෙවියන්ගෙන් ඉල්ලීමක් කර. එල්ලීමක් කරලා තමයි බුදුගුණ දහම් ගුණ සඟගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාව මේ රතන සූට දේශනාව දේශනා කරන්නට ඉතුන්. ඒ රතන සූට දේශනාවේ පළවෙනි ගාථාව එකන ගාත හැටියට ගත්තු තුන්වෙනි ගාථාව බුදුගුණ ඇතුළත් ප්‍රථමදේ අර්දේවාරාධනාවෙන් පස්සෙ දේශනා කරපු ගාථාවේ පළවෙනි බුදුගුණ ඇතුළත් ගාථාව තමයි මේ අද අපි කතා කරේ. ඒ ගාථාවේ තේරුම යංකින්චිවිත්තං ඉදවා හොරංවා සග්ගේසුවායන් රතනම් පනීතම්. නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතම් මේ ලෝකේ යම් වස්තුවක් මේ ලෝකෙ හරි වෙනත් ලෝකයේ හරි යම් කිසි වටිනා කියෙන මැණික් වස්තු යම්තාක් මාණික් ඇද්ද. ඒ සියල්ල බුදු කෙනෙකුට සම කරන්න පුළුවන් දෙයක් ලෝකෙනෑ. බුදුරජාණන් වහන්සේ ඉදම්පි බුද්ධේ රතනම් පනිත බුදුරජාණන් වහන්සේ මේ සියල්ලං අතරම ශේෂ්ඨයි. ශේෂ්ඨම මාණික්කෙ තමයි බුද්ධ රත්නය. ඒ උතුම් බුද්ධානු භාව බලයෙන් ඒ සත්‍යයි මේ සත්‍යක්‍ර ඒ සත්‍යානු භාව බලයෙන් ඒ බුද්ධානු භාව බලයෙන් මේ මනුස්ස වර්ගයා සුවපත්වේවා කියලා අර වසංගත මේ විපත් මේ පීඩාවන්ගේ මේ මිනිස්සු සුවපත්වේවා කියලා අධිෂ්ඨානයක් සත්‍යයක් ක්‍රියාවක් කර. ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානු භාවයෙන් සුවපත්වේවා කියලා. ඉතින් එහෙමනම් අපි ගාථාවෙන් ගාථාව අපි ඉදිරියට කතා කරනවා. ඉතින් ඔබ අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු ඒ තේන සච්චවත් මේ සත්‍යානු භාවේ දුක්ඛාවූප සමේත් මේ සියලු දුක් කරදර දුරුවේවා. මේ සත්‍යානු භාවේ භයාවූප සමිතුතේ මේ බය රෝගබිය මේ දුර්භික්ෂ බිය මේ කරදර විපත් බිය මනුස්්‍යයන් තුළින් දුරුවේවා. ඒ තේන සච්ච වච්චේන රෝගාවූප සමිතුතේ. මේ රෝගබිය මේ සත්‍යානු භාවෙන් මේ රෝගබිය මේ රටෙන් ලෝකයෙන්ම දුරුවේවා. ඒ තේන සච්ච වච්චේන ආයුතේ අභිවඩ්ඩතු ඒ තේන සච්ච වච්චේන ඒ මේ සත්‍යානු භාවෙන් ආවිස බලන්තය අභිවඩ්ඩතු බලය ප්‍රඥාව ආරෝග්‍යලාබේ මේ සියල්ල මනුස්්‍යයන්ට සැලසේවා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නෑ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ නිරෝගී සම්පත්තියෙන් අග තැන්පත් බක්කුල මහරහතන් වහන්සේ නිතර සිහි කරන්න. මේ රතන සූට දේශනා බොහොම සද්ධාවෙන් උදේ හවස සජ්්‍යායනා කරන්න. අවුරුදු 160ක් නිරෝගිය වැඩ සිටියේ බක්කුල මහරහතන් වහන්සේගේ ඒ උතුම් සසර නිරෝගි සම්පත්තිය පිණිස පිරුව පාරමී බලයෙන් ඒ උතුම් බුද්ධානු භාවෙන් දම්මානු භාවෙන් සංගානු භාවෙන් ඔබ හැම දෙනාම සුවපත්තේවා. අපේ රටට ලෝකේටම මේ වසංගත බිය ඉක්මනින්ම දුරුවේවා. ඒ රතන සූත්‍රයේ ඒ ආඥාව බුද්ධ ආඥාව ධම්මාඥාව සංඝාඥාව තුනුරුවන්ගේ මේ උතුම් බලයෙන් ඔබ හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා දිනෙන් දින මේ වසංගතය ඉක්මනින්ම දුරුවෙලා ලෝකෙම දුරුවෙලා හැම දෙනාටම සියලු යහපත සැලසේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරන හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.